වසරේ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ දරුවන්ගේ හොඳම භෞතික විද්‍යා පන්තිය ෆිසික්ස් රුවන් සරත්චන්ද්‍ර 2023 උසස් පෙළ නවක සිසුන් බදවා ගැනීම සිසුන් ලියාපදිංචිය දැන් සිදු කෙරේ. විමසීම් 071 195 1165. විවාහ ජීවිතයකට බුදුදහමෙන් කොහොමද සාකච්ඡා කරලා තියෙන්නේ කියන කාරණාව හොයලා බලන එක මේ කාලේට ඉතාම වැදගත්. මොකද ටිකක් මිනිස්සුන්ට දැන් කරුණු කාරණා අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. තමුන් කවුද කියන එකත් අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මුල්ම කොරෝනා අවධිය තුල මිනිස්සු ටිකක් ධාර්මික වෙන්න උත්සාහ කළා. හැබැයි ටිකක් දැන් මේ කාලය ගෙවිලා ගිහිල්ලා තියෙන නිසා දැන් මිනිස්සුන්ගේ ඒ ධාර්මික භාවය ටික ටික අඩු වෙමින් යනවාද කියලා සැකයක් තියෙනවා මේ මාධ්‍යයන් තුලින් දකින්න දේවල් එක්ක පිට පේන්න ගත්ත දේවල් එක්ක. ඒ නිසා මේ මාතෘකාව කතා කරන එක මම හිතනවා කාලෝචිතයි කියලා. දැන් විවාහ ජීවිතයක් සාර්ථක කරගන්න බුදුහාමුදුරුවෝ තරම් වෙන කිසිම කෙනෙක් උපදෙස් දීලා නැහැ. වෙන කිසිම කෙනෙක් උපදෙස් දීලා නැහැ. ඒක අපිට ධර්මයේ තුලින් තමයි මනාව පැහැදිලි වෙන්නේ. මොකද මේ විවාහ ජීවිතයක් තුලින් තමයි මේ සමාජයේ ගොඩ නැගෙන්නේ. දෙදෙනෙක් එක තැනකට විවාහ වෙලා පැමිණීමත් එක්ක ඒ අවස්ථාවේ ඉඳලා තමයි මේ සමාජය ගොඩ නැගෙන්නේ. මේ සමාජය යහපත් කර ගැනීම තමයි බුදුදහමේ අපේක්ෂාව. මේ සමාජය යහපත් කරන්න මූලාරම්භය තබන්නේ විවාහත් තුලින්මයි. ඒ නිසා දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දරුවෙක් හදනවා කියලා කියනකොට දරුවෝ බිහි කරනවා කියන එකට වඩා අර්ථයක් තියෙනවා. දරුවෙක් බිහි කරන කාර්යය එක අවස්ථාවකදී විතරයි සිද්ධ වෙන්නේ. හැබැයි දරුවෙක් හදනවා කියන එක දරුවා මව් කුසට එන්නත් පෙර ආතුව ඉඳලා තමයි ඒ කාර්ය කරන්න ඕන බුදුදහමට අනුව. එතනින් තමයි මේ සමාජයේ යහපත් අයහපත්ද කියන එක තීරණය වෙන්නේ. මේ සමාජයට දායාද කරන දරුවෝ අයහපත් නම් ඒ විවාහ ජීවිතයේ යම්කිසි අයහපත්කාරී ස්වභාවයක් තියෙනවා. ඒවත් බලපාන. දැන් කොහොම වුණත් මේ සමාජයේ කවුරු වුණත් දරුවෝ වැරදි කරපුවම ඉස්සල්ලාම අහන්නේ කවුද අම්මා තාත්තා කියලානේ. ඒතර අම්මා තාත්තාගේ ස්වභාවය අනුවත් මිනිස්සු කල්පනා කරනවා දරුවන්ට ඒවා අවශෝෂණය වෙනවනේ. ඒ නිසා මේ සමාජයේ විවාහ ජීවිත දැන් හරිම සංකීර්ණයි. ඉස්සර සමාජය තුල විවාහ ජීවිතය හරි සරලයි. ඒ වගේම බොහොම ගෞරවාන්විතයි. නමුත් දැන් වර්තමානීය වෙනකොට ඊට වඩා සංකීර්ණ වෙලා සංකර වෙලා සංකීර්ණත් වෙලා සංකරත් වෙලා ආවේනික දේවල් වලට වඩා අපි ආගන්තුක දේවල් වලින් විවාහ ජීවිතය සරසාගෙන තියෙනවා. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම අද සමාජයේ ගත්තොත් දැන් මම දැක්කා එක නිවේදනයක් විවාහ වෙනවටත් වඩා විවාහ වෙන ප්‍රමාණය වර්ෂයකට මෙච්චර නම් ඊට වඩා ප්‍රමාණයක් වර්ෂයක් තුල විවාහය අසාර්ථක කරගෙන විවාහය කටුගා ගන්නවා කියලා කියන්නේ දික්කසාදය නෙවෙයි. ඒකට කියන්නේ වෙන අතරම විවාහය කටුගා ගන්න අවස්ථාව. අපේ පැරණි වචනය තමයි කටුගානවා කියලා කියන්නේ. ඒතකොට ඒ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එහෙනම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් විවාහ වෙන්නේ අකමැත්තෙන් නෙවෙයි. විවාහ වෙන්නේ කැමැත්තෙන් සතුටින්. විවාහ උත්සවයක් කරනවා කියලා කියන්නේ එතන බොහොම සතුටින් තමයි කාලය ගෙවෙන්නේ. හැබැයි ටික කාලයක් යනකොට මේ
අර සතුටින් ආරම්භ කරපු ජීවිතය අසතුටින් කඩා වැටෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මේකට ඊටාම ලස්සනට මේ ධර්මයේ තුල පැහැදිලි කරනවා විවාහ ජීවිතය සාර්ථක කරගන්න බලපාන කාරණා. ඉතින් අපි හැමෝම දන්න කාරණාව තමයි සිංහාලෝවාද සූත්‍රය. මේ සිංහාලෝවාද සූත්‍රයේදී ස්වාමි භාර්යා කියන දෙපිරිසට වෙන වෙනම යුතුයකම් පද්ධතියක් පෙන්වලා දෙනවා. ඒවා ඇත්තටම යුතුයකම් විතරක්ම නෙවෙයි. ඒවා ජීවිතේ. ඒක විවාහ ජීවිතයකට අත්‍යවශ්‍යයි. අවශ්‍යයි නෙවෙයි අත්‍යවශ්‍යයි. එතකොට තමයි අපි බලාපොරොත්තු වෙන අර සාර්ථක යුග ජීවිතය ගත කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අසාර්ථක වෙච්ච යුග ජීවිතවලට පොඩ්ඩක් විමසිලිව බැලුවොත් එහෙම ඒ දිහාවේ විමසිල්ලෙන් බලන කෙනෙකුට පේනවා මේ කියන යුතුයකම් වගකීම් හඳුනාගෙන නැතිකම නිසාම තමයි ඒ අසාර්ථක වීමට බලපාලා තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ස්වාමියාට වෙනම යුතුයකම් පා. එතෙන්දි කියනවා මේ පළවෙනි කාරණා මේක ඉතාම වැදගත් කාරණාවක්. පළවෙනි එක තමයි භාර්යාවට ගරු කරන්න ඕන. කන්න දෙන්න කියලා කිව්වේ නෑ ඉස්සල්ලාම. භාර්යාවට ගෞරවය දක්වන්න ඕන, සැලකිලි දක්වන්න ඕන. ඒ කියන්නේ ඒ සැලකිලි දැක්වීම කියන එක භාර්යාවට මේ තමන්ට තිබෙන ඒ ස්ථානය ආරක්ෂා වීමට බලපාන. අද සමාජය තුළ අපි දන්නවා ස්වාමියා භාර්යාවගෙන් සැලකිල්ල ඒ වගේම ගෞරවය අපේක්ෂා කරනවා. එයාට ගරු කරන්න ඕන. එයත් එක්ක කතා බහ කරනකොට යටහත් පහත්ව කතා කරන්න ඕන කියන හැඟීම සමාජය තුළ තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා ස්වාමියාට පළවෙනි කාර්ය විදියට බිරිඳට ගරු කරන්න ඕන කියලා. එතන තියෙන වැදගත් කාරණා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ ධර්මයක් ක්‍රියාත්මක වෙන්න. ධර්මය කියලා කියන්නේ යහපත් දේනේ. යහපත වෙනුවෙන් යොදවන දේ තමයි ධර්මය. අපිව මේ නිවන් මාර්ගයට යොමු කරනවා වගේම යහපත් දේවල් තමයි ධර්මයේ තුලින් පෙන්වන්නේ. ඒ යහපත් දේවල් සමාජයේ ආරක්ෂා වීමට බලපාන කාරණාවක් තමයි එකිනෙකාට තියෙන ගෞරවය ආරක්ෂා වීම. කිම්බිල සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා කිම්බිල හාමුදුරුවන්ට මේ ඒකෙදි කාරණා පහක් පෙන්නනවා. ඒ කාරණා පහ පෙන්වන්නේ මේ සමාජයේ බුද්ධ ශාසනය ආරක්ෂා වීමට බලපාන කාරණා. හැබැයි මෙතෙන්දී අපිට ගන්න පුළුවන් එකිනෙකාට තියෙන ගෞරවය. දැන් ඔබට ලැබිය යුතු ගෞරවයක් තියෙනවා. නිවසේදී ආයතනයේදී මිනිස්සෙක් විදියට ඒ ගෞරවය ලැබෙන්න ඕන. ඒක සමාජයේ විසින් දිය යුතුයි. ඒ වගේම භික්ෂුවක් විදියට අපට ඒ ගෞරවය ලැබිය යුතුයි. ඒ ගෞරවය නොලැබෙනවා නම් ඒ තැන්වල ඉන්න එපා කියලා තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. Tamanට නිසි ගෞරවයක් ලැබෙන්නේ නැත්නම් ඒ මොකද ඒක පැවැත්මට බාධාවක්. මේ අඹුසැමියන් අතර නැත්නම් විවාහ ජීවිතයේ තුල ස්වාමියා ස්වාමි දියණියට ගෞරවය දැක්වීම තමයි පළවෙනි කාරණා විදිහට පෙන්වලා තියෙන්නේ. එතෙන්දී ඒ ගෞරවයත් එක්ක තව දෙයක් ගොඩ නැගෙනවා. ඒ තමයි ඒ ගෞරවය නිසාම විශ්වාසයක් ගොඩ නැගෙනවා. ගෞරවය නිසා තමයි විශ්වාසයක් ගොඩ නැගෙන්නේ. දැන් තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති වෙනකොට තමයි ඒ විශ්වාසයක් ඇති වෙන්නේ. ඒ වගේ තමයි මේ ගෞරවය ඇති වෙනකොට විශ්වාසයකුත් ගොඩ නැගෙනවා. එතකොට සැලකිලිමත් වෙනවා. එයා ගැන සැලකිලිමත් වෙනවා. ඒතර අමුතුවෙන් දේවල් කරලා තමා දිහාවට සැලකිල්ල ලබා ගන්න, අවධානය යොමු කරගන්න පෙළඹෙන්න ඕන කරන්නේ නැහැ. සමහරක් අය එහෙම කරනවා. තමන්ට අවධානය යොමු කර ගැනීම පිණිස යම් යම් වැරදි දේවලුත් කරනවා. මං ගැන හොයන්නේ නැති නිසා තමයි මම මෙහෙම කරන්නේ කියලා කියනවා. ඒක අපිට සාධාරණීකරණය කරන්න බෑ.
එහෙමත් කරන අය ඉන්නවා. ඒක පළවෙනි කාරණාව ගෞරවය. දෙවෙනි එක තමයි මේ දැන් බිරිඳට තමන්ගේ දේවල් ආරක්ෂා කිරීමට ලබා දෙන්න ඕනේ. එතකොට තමයි ඒ පෞල් ජීවිතය තුළ විශ්වාසය ගොඩ නැගෙන්නේ. මගේ දේවල් මේ බිරිඳ තමයි සියල්ල ආරක්ෂා කරලා දෙන්නේ. සාමාන්‍යයෙන් මතයකුත් තියෙනවනේ නේද? පිරිමි අය අතින් වියදම් වෙනා වැඩි කියලා. නමුත් භාර්යාවරු ඒ දේවල් ආරක්ෂා කරගෙන නිසි විදියට කළමනාකරණය කරනවා. ඒ වගේම බිරිඳට අවමන් කරන්න හොඳ නැහැ. ස්වාමියා බිරිඳට අවමන් කරන්න හොඳ නැහැ. ඒක දැන් විශේෂයෙන්ම දැන් සමහරක් අය තමන්ගේ යහළුවෝ එක්ක එහෙම නැත්නම් තමන්ගේ ඥාතීන් එක්ක මේ බිරිඳගේ අගුණ කියනවා. අපේ නෝනා මෙන්න මෙහෙමයි, කෑමක් හැදුවොත් එහෙම කන්න බෑ. ඒ වගේ අගුණ කීම තුළ අනිත් අය විසින් තමන්ගේ බිරිඳව නොසලකිල්ලකට ලක් කරනවා. කවුද එතකොට කරන්නේ? ඒ ස්වාමියා තමයි ඒක කරන්නේ. එතකොට අවඥාවට ලක් වෙනවා, විහිළුවකට ලක් වෙනවා. ඒක කළ යුතු නෑ. ඊළඟට ස්වාමියාට කියනවා පර ස්ත්‍රීන් කරා යොමු වෙන්න එපා කියලා. ඒකත් යුතුයකමක්. ඒකත් එක ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට මේ කාන්තාවක්නේ. ඒ කාන්තාවන්ට අවශ්‍ය කරන දේවල් තියෙනවා. ආභරණ, සැරසිලි මේවත් යම් මට්ටමකට හරි දිය යුතුයි. නේද? ඒවත් නොලැබීමත් යම් ගැටලු සහගත තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. එතන එයත් අවශ්‍ය කරන බව බුදුහාමුදුරුවෝ පවා පිළි අරන් තියෙනවා. මොකද මේ කාන්තා චරිතය කියලා කියන්නේ ඒවට කැමැති කෙනෙක්. ඒකනේ බුදුහාමුදුරුවෝ අර මහා ප්‍රජාපති ඇතුළු පිරිස කහවත් ඇඳගෙන මේ පැවිද්දා අපේක්ෂා කරමින්ම ඉන්න වෙලාව තුල ප්‍රතික්ෂේප කරනවා. ආනන්ද හාමුදුරුවන්ගේ කරදරේටම තමයි බුදුහාමුදුරුවෝ ඒකට එකඟ වෙන්නේ. ඒ ප්‍රතික්ෂේප කරන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි. දැන් කාන්තාව හිතන්න පුළුවන් අපි හැමදේම කරන්නේ. බණ මඩුවෙත් හැමදේම කරන්නේ අපි. පන්සලෙත් හැමදේම කරන්නේ අපි. පින්කම් ගෙදරකට ගියත් ඒ ටික ඔක්කොම කරන්නේත් අපි. අන්තිමේදී අපිට තමයි සැලකිල්ලක් දක්වන්නේ නැත්තේ කියලා හිතන්න පුළුවන්. නමුත් එහෙම එකක් නෙවෙයි. මේ එතන තියෙනවා භෞතික ස්වභාවයක්. ඒ කියන්නේ භෞතික ධර්මතාවයන් ටිකක් තියෙනවා කාන්තාව කියන චරිතය තුළ. ඒ ස්වභාවයෙන්ම ගොඩ නැගිලා තියෙන ස්වභාවයත් එක්ක මේ කර්කස ජීවිතවලට හුරු වෙන්න අමාරුයි. දැන් නම් එච්චර අමාරු නැති වෙයි. නමුත් ඉස්සර නම් පැවිදි ජීවිත කියලා කියන්නේ ඊට වඩා කර්කස ස්වභාවයක් නේ. වන සෙව්පාවන් එක්ක ජීවත් වෙන්න වෙන්නේ. දැන් මේ කාන්තාව කරපොත්තොත් දැක්කොත් එහෙම කොච්චරනම් බය වෙනවද? පොටියෙක් එහෙම දැක්කොත් එහෙම කොයිතරම් බය වෙලා මොන දේ කරන්න බැරිද? ඒ නිසා ඒ වගේ තත්වයන් එක්ක ගත්තාම මේ කාන්තාව කියන චරිතය බොහොම කාමයට බරයි. ඊළඟට ලාලිත්‍යයට කැමති, සැරසිල්ලට කැමති අයනේ. ඔය අතර කෙනෙක් ඉන්න පුළුවන් මම නම් ඕවට කැමති නෑ කියලා. ඒ කියන්නේ ඊටාම අඩු ප්‍රමාණයක්. බහුතරය ගත්තාම එහෙමයි. ඒකටත් අවස්ථාව දිය යුතුයි කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ. ඊළඟට මේ අනිත් පැත්ත ගත්තාම ස්වාමියා වෙනුවෙන් භාර්යාවක් විසින් ඉටු කළ යුතුයකම් පෙන්නලා තියෙනවානේ. එතෙන්දි පෙන්නනවා දැන් ස්වාමියා සිද්ධ කරන කටයුතු තියෙනවා. ඒ කටයුතු වලට උදව් වෙන කෙනෙක් වෙන්න ඕන. එයා ඒකට උදව් වෙලා දැන් මොකද විවාහ ජීවිතේ නිකන් ගත කරන්න බෑනේ. සල්ලි හොයන්න ඕන.
ඒ සල්ලි හොයනකොට මහත්තයා වෙහෙසෙන යම් කාර්යයක් තියෙනවද යහපත් කාර්ය. ඒ කාර්යයට සහයෝගය දක්වන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එයා ඒ කෙරෙහි දක්ෂ කෙනෙක් වෙන්න ඕන. එයා කම්මැලි නැති කෙනෙක් වෙන්න ඕන. කටයුතු සංවිධානය කරලා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. අන්න ඒක ඇති කරගන්න ඕන. කම්මැලි කෙනෙකුට කිසිවක් කරන්න නොදන්නා කෙනෙකුට ගැටලු සහගත තත්ත්වයන් වෙන්න පුළුවන්. දැන් විවාහ ජීවිතයකට ඒක අවශ්‍ය කරන දෙයක්. ඒ වගේම දැන් අපි දන්නවා විවාහ වෙලා යන්නේ ස්වාමියාගේ ගෙදරට. ඔතනනේ ගැටලුව එන්නේ. එතකොට ඒ ගැටලු නැති වෙනවා බුදුහාමුදුරුවෝ ඒකත් දැකලා තියෙනවා තුන්කල් දක්නා නුවණින්. නේ? තුන්කල් දක්නා නුවණින් දැකපු බුදුහාමුදුරුවෝ මෙහිදී කියනවා මේ ස්වාමියාගේ පිරිවර ජනයාට සංග්‍රහ කරන කෙනෙක් වෙන්න ඕනේ. එයාගේ අම්මා තාත්තට, එයාගේ ඥාති පිරිසට ඒ සංග්‍රහ කිරීම තුළ තමා කෙරෙහි ගෞරවයක්, ආදරයක්, සෙනෙහසක් ගොඩ නැගෙනවා. නේ? ඒ තුළ ස්වාමියාගේ පිරිසත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ස්වාමිවරු ඉන්නවා සතියකින් විතර තමයි ගෙදරට එන්නේ. ඒකට ඉන්න වෙන්නේ අනිත් අයත් එක්කනේ. ඒ අය හොඳින් තියාගන්න ඕනේ. ඒ තියාගත්තොත් තමයි යාට සතුටින් මේ ජීවිතේ ගත කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක යාට සහයෝගයක් වෙනවා. දැන් ඇත්තටම ගත්තොත් වර්තමානයේදී එක එක රස්සාවල් වල හැටියට සමහරක් අය ඉන්නවා මාසෙකට සැරයක් තමයි නිවසට එන්නේ. එතකොට ඒ නිවසේ ඉන්නකොට අනිත් ඥාති පිරිස, අම්මා තාත්තා, සහෝදර සහෝදරියන් එක්ක සුහදව හිටියේ නැත්තම් ස්වාමියාත් එක්ක විතරක්ම නම් අපිනේ වැදගත්තේ අපි තමයි ඉන්න ඕන හොඳට කියලා එහෙම හිතන අයට ටික කාලයක් යනකොට මේ ජීවිතය නිකන් එපා වීමක් වෙනවා. ඒ නිසා මේ ඒ අයත් එක්ක සුහදව ඉන්න ඕනේ. එතකොට තමයි දැන් එයාගේ කටයුතු වලට උදව් වෙනවා. ළමයි බලා ගන්නවා, ළමයි හොයනවා. ඒවත් ඕනේ. ඒවත් එක්ක තමයි ඒ යුගොඩ නැගෙන්නේ. ඒක එතකොට බිරිඳට තියෙන යුතුයකමක් විදියට තමයි පෙන්වලා දීලා තියෙන්නේ. ඊළඟට තියෙනවා මේ අර පුරුෂයාට කිව්වා වගේම ස්ත්‍රියටත් තියෙනවා පර පුරුෂයන් කරා නොයන කෙනෙක් වෙන්න ඕන. ඒකත් පෙන්වලා දීලා තියෙනවා මේ වර්තමාන සමාජයේ අපිට පේනවා. ඊළඟට මේ උපයනදී ආරක්ෂා කරන කෙනෙක් වෙන්න එපා. අතේ තියෙන විදිහට වියදම් කරලා විනාශ කරන කෙනෙක් නම් ඒ ජීවිතය යම්කිසි විදිහක අපහසුයක් තියෙනවා. හරි හම්බ කරන දේවල් නිකරුණේ විනාශ කරන බිරිඳක් නම් ඉන්නේ. ඒ බිරිඳ කොච්චර ගෙනල්ලා දුන්නත් වැඩක් නැහැ එතකොට. දැන් අපි කියනවා තමයි ආදරයේදී සල්ලි ඕවා බලපාන්නේ නැහැ කියලා. නමුත් මේ වර්තමාන සමාජයේ ජීවත් වෙනකොට ආර්ථික ගැටලු අනිත් සියල්ලටම වඩා මූලික වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම කලමනාකාරීත්වයෙන් යුතු ජීවිතයක් ගොඩනගා ගැනීම ස්වාමි දියණියකගේ යුතුයකමක්. ඒ උපයන දේවල් ආරක්ෂා කරගෙන කිරීම. ඊළඟට මේ බිරිඳක් වුණාම සියලු කටයුතු වල දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. මොකද දරුවන්ගේ කටයුතු, ඊළඟට ඒ ආගන්තුක සත්කාර, ඊළඟට ඒ අවශ්‍ය කරන අනිකුත් පාර්ශවයන් අතර සම්බන්ධතා ගොඩනගනකොට නේද ගමේ ජීවත් වෙනවා නම් ඒ අය ඒවා පිළිබඳව පවා දැනුමක් තියෙනවා. ඊළඟට මේ ඉහුම් පිහුම් ගෙතුම් මැහුම් ඔය ඔක්කොම පිළිබඳව යම් මට්ටමක දැනුමක් තියෙන්න ඕනේ. ඒකත් විවාහ ජීවිතයක සාර්ථකත්වයකට බලපානවා. ඉතින් මේ කිව්වේ ඔබ දන්න අහලා තියෙන කාරණාම තමයි මේ සිගාලෝවාද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන කාරණා. ඉතින් අපි ඉදිරියට තවත් සාකච්ඡා කරමු. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ කිවිච්ච කාල වේලාව තුළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ තාමත්ම පැහැදිලිව මේ කරුණ කාරණා ටික ඔබට සුහදව ඉදිරිපත් කරන්න යෙදුණා. ඔබේ ජීවිතය තුළ දැන් ඔබට ගලපා ගන්නපලා අපේ හැමදෙනේ මේ කරුණ කාරණා විග්‍රහ කිරීමත් එක්ක
මේ දේවල් වලින් අපේ පවුල සම්පූර්ණයිද? මේ දේවල් වලින් අපේ ගත කරන යුග දිවිය සම්පූර්ණ වෙලාද? එහෙම නැත්නම් මම බලාපොරොත්තු වෙන යුග දිවියට ප්‍රාප්ත වෙන්න ඉන්න ඔබගේ සහකරුවා හෝ සහකාරිය තුල මෙන්න මේ ගුණයන් තියෙනවද කියන කාරණාව පිළිබඳව හිතලා බලලා ඔබට තීරණය කරගන්න හැකියාව තිබෙනවා. ඒ ගුණ නැතිනම් ගුණ වඩා ගන්නට උත්සාහවන්ත වෙන්න. ගුණ තිබේ නම් ඔබ සතුටු වන්න තවත් ගුණ පූර්ණේ කරගන්න උත්සාහවන්ත වෙන්න කියලා. අපේ ආම්දුනේ දැන් යුග දිවියත් ඒ වගේම පෞල් ජීවිතයත් පිළිබඳව අපි මේ කතා කරන්නේ විශේෂයෙන් මේ කතා බහ අතරතුර අපිට තව දෙයක් කියන්නට අවශ්‍යයි සහ පහදන්නට අවශ්‍යයි. දැන් අර කියූ ගුණ ටිකත් එක්ක ඉන්න කෙනෙක් අපිට හරි අමාරුයිනේ තෝරලා පෙරලා හොයාගන්න. දැන් සාංශාරික වෙන ප්‍රාර්ථනාවක් විදිහට එන බැඳීම් කියලා අපි කියනවනේ. මේ කෙනා මගේ මතු ගිය සසරේ මීට පෙර සසරෙත් හම්බ වෙච්ච කෙනා. එහෙම නැත්නම් ඊළඟ ආත්මාත්මවල මට හම්බ වෙන්නේ ඉන්න කෙනා තමයි මට මේ භවෙත් හම්බ වෙලා තියෙන්නේ. ඔහොමයි කියලා ලොකු ප්‍රේමණීය අදහස් එක්ක බැඳෙන තැන් තියෙනවනේ අපි. ඒ තැන්වලදී අපේ හාමුදුරනේ ඇත්තටම ඒ කෙනා තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා තමන් කෙනෙක්ගේ සාංශාරික එකතු වීමක් විදිහට එන බැඳීමක්ද කියන දේ අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම බැඳීමක් වෙන්න නම් මොන වගේ ගුණවලින් අපි පූර්ණ්‍ය වෙන්න ඕනේද කියලත් අපි දැනගන්නට ඕනේ. අපේ හාමුදුරනේ ඇත්තටම එහෙම සාංශාරික වශයෙන් ගොඩනගෙන බැඳීම් තිබෙනවාද? එහෙම නැත්නම් එහෙම බැඳීමක් නැතිද කියලත් අපිට දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම ගත්තොත් එහෙම සාංශාරිකව බැඳීම් තියෙනවා. දැන් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා කියලා කියන්නේ ඒ වගේ සංසාරේ බැඳීගෙන ආපු දෙන්නේ. නමුත් අවබෝධයත් එක්ක බැඳුණු දෙන්නේ. දැන් යසෝදරා එක වෙලාවකදී කියනවා මේ මම ඔබට දරුවෝ හදලා දෙන්න. ඔබගේ බුද්ධත්වය අපේක්ෂාව වෙනුවෙන් බුද්ධත්වයේ වෙනුවෙන් ඒ කැපවීම මම කරන්න. දැන් කාන්තාවක් විදියට ඒ වගේ කැපවීමක් කරන්න අමාරුයි. ඒක ලේසි පහසු එකක් නෙවෙයි. නමුත් ඒ කැපවීම පවා කරනවා එක පැත්තකින් ආදරයක් තියෙන නිසා. ඒ සාංශාරික බැඳිච්ච ප්‍රේමයක් ආදරයක් තියෙන නිසා. අනිත් පැත්තෙන් අවබෝධය තියෙන නිසා. මේ සංසාර ගමනේ කොච්චර දුර ගියත් දෙන්න එකට එකතු වෙලා ගියත් එතන තියෙන්නේ දුකක් නම් ඒ දුකටපත් වීමට අකමැති කියන අවබෝධය තමයි තියෙන්නේ. ඒ නිසා ඔබ මිදෙනවා නම් බුදු බව ප්‍රාර්ථනා කරමින් නම් මේ සියල්ල කරන්නේ මං ඒ වෙනුවෙන් දරුවෝ හදලා දෙන්නම් කියලා කියනවා. දරුවෝ දන් දෙන්න දරුවෝ හදලා දෙන්නම් කියලා කියනවා. ඒක තමයි වෙස්සන්තර ආත්ම භවයේදී සිද්ධ වෙන්නේ. ඊළඟට මේ අර කවි එකක් තියෙනවා කැලේ බේන පොයි දේවල් රස වේවා මලේ බඹරු මෙන් පිරිවෙර ඇති වේවා ගව්වෙන් ගව්ව දියමාලික සෑදේවා මේ වගේ මේ ප්‍රාර්ථනා දැන් ඔය වගේ ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් ද දාලා ගිය කෙනෙකුට වර්තමානයේ වර්තමානයේ එහෙම කරන්න බෑ. ඒ අවබෝධය තියෙන නිසායි එහෙම කරේ. දරුවත් එදිනෙම ඉපදිච්ච දරුවව දාලා යන්නේ නේද? එදිනෙම ඉපදිච්ච දරුවනේ දාලා යන්නේ. එතකොට එක පැත්තකින් දරා සිටීමේ හැකියාව අනිත් පැත්තෙන් අවබෝධය ආදරය මේ සියල්ලත් එක්ක තමයි එන්නේ. ඒක සාංශාරික බැඳීමක්ම විය යුතුයි. එහෙම නැතුව දරන්න අමාරුයි. ඊළඟ එක තමයි මේ සාංශාරිකව බැඳෙන ස්වභාවය මොකක්ද? එතෙන්දී අපිට මතක් වෙනවා නකුල අම්මයි නකුල තාත්තයි. නකුල අම්මයි නකුල තාත්තයි තමයි බුදුහාමුදුරුවෝ යසෝදරයි හැරුණහම ඊළඟට අපේ තරුණ දරුවන්ට විවාහ ජීවිතයක පරමාදර්ශී චරිත බවට පත් කරගන්න පුළුවන් චරිත දෙක. මේ බටහිර ඉන්නවත් එහෙම නැත්නම් හොලිවුඩ් වල ඉන්න අයවත් නෙවෙයි, ලංකාවේ ඉන්න අයවත් නෙවෙයි, ওই චිත්‍රපටි වල ඉන්න ආදර ජවනිකාවල රංගපාන අය නෙවෙයි. යථා ස්වභාවයෙන්ම ඒ බැඳීම ඒ විදියට පවත්වාගෙන ආපු අවබෝධයත් එක්ක පවත්වාගෙන ආපු චරිත තමයි පරමාදර්ශී චරිත බවට පත් වෙන්න ඕනේ. එතකොට තමයි ජීවිතේක සාර්ථකත්වයේ තියෙන්නේ. නකුල අම්මයි නකුල තාත්තයි දෙන්න අවුරුදු 80ක් වෙලා. නකුල කියන්නේ පුතා.
පුතාගේ නමින් තමයි ඒ දෙන්න ප්‍රසිද්ධ වුණේ. ඒ නිසා මේ දෙන්න අවුරුදු 80ක් වෙන කාලයේදී බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මේ දෙන්නගේ ජීවිතයේ සම්තෘප්තිය සතුට ප්‍රකාශ කරනවා. අවුරුදු 80 දී තමන් දෙන්නා විසින් ගත කරපු ජීවිතයේ සතුට ප්‍රකාශ කරලා ඔබ අර කිව්වා වගේ අවසානයේ ප්‍රාර්ථනාවකුත් කරනවා ලබන ආත්මෙත් මට මෙයාව මුණ ගැහේවා කියලා. මේ නකුලගේ අම්මව මුණ ගැහේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුහාමුදුරු ඉස්සරහදී. දෙන්නම ඒ ප්‍රාර්ථනාව කරන්නේ. නකුලගේ තාත්තා අම්මා ප්‍රාර්ථනා කරනවා, නකුලගේ අම්මා තාත්තව ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මය තුලත්. එතකොට එතෙන්දී පේනවා මොනතරම් පරමාදර්ශී චරිතයක්ද 80 අවුරුදු 80ක් වෙනකොට එහෙම ප්‍රාර්ථනාවක් කරන්න අද වෙනකොට කීයෙන් කී දෙනාටද පුළුවන්කම ලැබෙන්නේ. අපි දන්නවා විවාහ වුණාට පස්සේ විවාහ වෙච්ච දවසේ තියෙනවා සතුටක් දෙන්න එකතුයි හැමදේම එකටම තමයි. කන්නේ බොන්නේ ඉන්නේ හැම එකම බොහොම සමීපව තියෙනවා. හැබැයි මාසයක් දෙකක් යනකොට ටිකක් වෙනස් වෙනවා. අවුරුද්දක් විතර යනකොට පාරේ යන දෙන්න අර විවාහ වෙච්ච දවසේ පාරේ යන්නේ කුරුල්ලයි කිරිල්ලයි වගේ එක කුඩයක් යට ගියාට අවුරුද්දක් විතර යනකොට අවුරුද්දක් දෙකක් විතර යනකොට දෙන්න මීටර් ගාණක් ඈතින් තමයි යන්නේ. ඒ කොරෝනා වලට බය නෙවෙයි. ඒ කාලේ කොරෝනා මේ කාලේ තිබුණාට හැමදාම කොරෝනා තිබුණේ නෑනේ. ඒ කොරෝනා වලට බයෙත් නෙවෙයි. මේක තමයි ජීවිතයේ අවබෝධය නැතිකම කියන්නේ. එතකොට මේ සාමාන්‍ය ලෝකයා හඳුනාගෙන තියෙන විවාහ ජීවිතයකදී තියෙන්න ඕනේ මේ ටිකෙන් ටික වෙනස් වෙන ජීවිතයක්. වෙනස් වෙනවා තමයි ජීවිතේ. හැබැයි නකුල අම්මයි තාත්තයි දෙන්නට දෙන්න ප්‍රාර්ථනා කරන්නේ ඒ අවබෝධය නිසාමයි. ඒ අවබෝධය ගොඩනගෙන්නේ නැහැ නිකම්ම. ඒකට ඕන කරනවා ಗುಣධර්ම පිරීමක්. ඒ ಗುಣධර්ම සසරදී පුරලා තියෙනවා නම් අන්න ඒ දෙන්නට නැවත නැවතත් හම්බ වෙන්න පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුරු එතෙන්දි පැහැදිලි කරනවා සම සීල, සම සද්ධා, සම සති, සම ඡාග, සම ප්‍රඥා. මෙන්න මේ කියන ගුණාංගයන් සමව වර්ධනය කරලා තියෙනවා. දැන් සම ශ්‍රද්ධාව කියලා කියන්නේ විශ්වාසය. දැන් අපි හිතමු බෞද්ධයෙක් නම් තුනුරුවන් කෙරෙහි තියෙන විශ්වාසය, ගෞරවය මේවා දෙන්නා තුලම තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා සමහරක් වෙලාවට නෝනනාට ගොඩාක් ගෞරවයේ ශ්‍රද්ධාව තුනුරුවන් කෙරෙහි තියෙනවා. මහත්තුරුන්ට ඒක නැහැ. ඒ වුණාට ප්‍රාර්ථනා කරන් ලබනාත්මෙත් අපි මුණ ගැහෙවා කියලා. මුණ ගැහෙන්න නම් මේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න. දැන් බුදුහාමුදුරු කියනවානේ මේ ප්‍රාර්ථනාවකින් යමක් ඉෂ්ට වෙනවා නම් ඒක කවුරු හරි ලබා දෙනවා නම් ඒ ලබා දෙන අදෘශ්‍යමාන කෙනා බොහොම අසාධාරණ කෙනෙක්. ප්‍රාර්ථනා කරන අයට විතරක් නම් ලැබෙන්නේ. ඒ ප්‍රාර්ථනා නොකිරීම කියලා කියන්නේ අවශ්‍ය නැහැ කියන එක නෙවෙයි. එහෙනම් අවශ්‍යතාවය තියෙනවා ප්‍රාර්ථනා කරන අයට නෙවෙයි. ඒ වෙනුවෙන් කටයුතු කරන අයටයි ලැබෙන්න ඕනේ. උත්සාහයට තමයි බුදුදහම මුල් තැන දීලා තියෙන්නේ. යාඥාවට ඇදීමට එහෙම නෙවෙයි. ඇයදීමට මුල් තැන දෙන්නේ නැහැ. ප්‍රාර්ථනාව තියෙන්න ඕනේ. හැබැයි උත්සාහයක් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් වැඩ කරන්නත් ඕනේ. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා ශ්‍රද්ධාව තියෙන කෙනෙක් නම් ඒ ශ්‍රද්ධාව මේ වර්ධනය කරගන්න ඕනේ. දෙන්න අතරම ඒ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. තුනුරුවන් කෙරෙහි ගෞරවයේ විශ්වාසය තියෙන්න ඕනේ. බෞද්ධ විදියට තුනුරුවන් කෙරෙහි ගෞරවයේ විශ්වාසය ඇති කරගන්න ඕනේ. ඒකත් විවාහ ජීවිතයකට සාර්ථකත්වයට හේතු වෙනවා. මොකද දැන් සමහරක් වෙලාවට නෝනා කියනවා අපි දානයක් දෙමුද? දාන දෙන්න පුළුවන් මේ කාලේ හැටියට. මේ කාලේ හැටියට දන් දෙන එක නෙවෙයි තියෙන එකක් එකතු කරලා තියාගන්න එක තමයි කරන්න ඕනේ කියලා කියනවා. එතකොට ඔන්න දැන් නෝනාගේ ශ්‍රද්ධාසිත එකපාරටම බිඳලා දැම්ම එක වචනයෙන් දෙකෙන්. ඇයි අවබෝධය නැතිකම? ඒ කියන්නේ එයා තුල ශ්‍රද්ධාව නැහැ.
එයා ශ්‍රද්ධාව ගොඩනගාගෙන තියෙනවා නම් හරි අපි එහෙනම් දානයක් දෙමු. දාන ටිකක් දෙමු. පන්සලේ හාමුදුරුවන්ට දාන ටිකක් ගෙනියලා දෙමු කියලා අන්න එතකොට ගොඩනැගෙන සතුට එතකොට මහත්යා කෙරෙහි තවත් ආදරය වැඩි වෙනවා. එතකොට එයා හිතනවා දැන් මං හිතන වගේම මහත්ෙක් මටත් ඉන්නේ. ඒක ආඩම්බරයකුත් ඇති වෙනවා නේ. ඒවත් වැදගත් වෙනවා. ඊළඟට සමසීල. සීලයේ අතිනුත් සමාන වෙන්න ඕනේ. සමාන වෙනවා කියලා කියන්නේ මේ මිනුමක් ඇති කරගන්නවා කියන එක නෙවෙයි. එයා වගේම සිල්වන්ත වෙන්න ඕන. දෙන්නා අතරේම සීලවන්ත භාවය තියෙන්න ඕන. දෙන්නාම සිල්වතුන් විදියට ජීවිත ගත කරන්න ඕන. උතුරු සළුවක් පෙරවාගෙන ඉන්නවා කියන එක නෙවෙයි. අටසිල් සමාදන් වෙනවා කියන එකත් නෙවෙයි. නිත්‍ය සීලයක් තියෙනවානේ. ඒක මිනිස්සුන්ට බෞද්ධයන්ට විතරක් නෙවෙයි ඇත්තටම. මිනිස්සුන්ට ඕන. සීලේ නැතිකම නිසා තමයි අපරාධ සිද්ධ වෙන්නේ. සීලේ නැතිකම නිසා තමයි මිනිසු පිරිහෙන්නේ. එතකොට මේ විවාහ ජීවිතයකටත් සීලය ඕන කරනවා. ඒ සීලය තුල තමයි බොහොම අවබෝධාත්මක වැටහීමක් ඇති වෙන්නේ. නැත්තම් සීලෙන් තොරව කටයුතු කිරීමත් එක්ක කලබලකාරී ස්වභාවයක් තමයි ගොඩනැගෙන්නේ. සීලය සමව පවත්වන්නට ඕන. දෙදෙනාම සීලවන්ත වෙන්න ඕන. ඊළඟට කියනවා සමචාග. අපි අර කතා කළා වගේ දන් දෙන්න නැත්තම් ත්‍යාගවන්ත භාවය. ත්‍යාගවන්ත භාවය කියන එක දෙන්නා තුළම තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් අපි දන්නවා ගම්වල නගරෙත් එහෙමයි. මාසිකව දන් දෙන අය ඉන්නවා. දැන් විවාහ වුණයි කියලා ඒව නවත්තන්නේ නැහැනේ. ඒව නවත්තනවට කැමති නැහැ. ඒව තව පවත්වාගෙන යන්න ඕන. ඒ පවත්වාගෙන යන්න නම් දෙන්නා තුළම ත්‍යාගවන්ත භාවය තියෙන්න ඕන. දුගියෙක් මගියෙක් ආවට පස්සේ එක්කෙනෙක් කැමති දෙන්න අනිත් කෙනා අකමැති. දුන්න ගමන් මනුන් අහන්න වෙනවා. ඒ නිසා සමහරක් අය කියනවා අනේ අපේ ගෙදරට එන්න එපා. අපේ මහත්තයා නෝනා කැමති නැහැ කියලා කියන අය ඉන්නවා. එහෙම හොරෙන් දෙන අයත් ඉන්නවා. හොරට දෙන අය ඉන්නවා. දැන් සමහරක් අය අපිටම කියනවා හාමුදුරනේ මම මෙහෙම වැඩක් කරනවා. අර ළමයාට ඉගෙන ගන්න උදව් කරනවා. අර අහවල් ගෙදර පවුලේ අඩුපාඩුකම් තියෙනවා. හැබැයි මම මහත්තයාට හොරෙන් තමයි කරන්නේ. මම නෝනට හොරෙන් තමයි කරන්නේ. ඇයි? ඒක දෙන්නම සතුටින් කරා නම් මොනතරම් ප්‍රීතියකින් ජීවිත ගත කරන්න පුළුවන්ද? ඒ නැත්තේ සමව නැතිකම නිසා. ඊළඟට සම සීල සමත්‍යාග ඒ වගේම සතිය සිහියත් සමව තියෙන්න ඕනේ. සිහිය නැතිකම නිසා මොනතරම් පුංචි කාලයක් ඇතුළත ඕනතරම් විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්. නේ? ඒක ගොඩක් වෙලාවට බලපානවා. එතකොට ඊළඟට කියන ප්‍රඥාව. ප්‍රඥාව තමයි මිනිස්සුන්ට තියෙන රත්නය කියලා කියනවානේ. පඤ්ඤා නරාණං රතනං කියලා. ඒතර විවාහ ජීවිතයකටත් ප්‍රඥාව නැත්තම් ඒ ජීවිතය අසාර්ථකයි. ප්‍රඥාව කියලා කියන්නේ එදිනෙදා ජීවිතයේ තියෙන යම් යම් කාරණා පිළිබඳව අවබෝධයක් නැත්තම් මේ විදර්ශනා ප්‍රඥාව ගැන නෙවෙයි කියන්නේ. ඒකත් අවශ්‍ය කරනවා. විදර්ශනා ප්‍රඥාවටත් මෙහාදී දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි කාරණා දෙක තියෙන්නේ ප්‍රඥාවටනේ. සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය කියන දෙක. එතකොට සම්මා දිට්ඨි කියලා කියන්නේ යහපත් දෘෂ්ටියනේ. ඒක යහපත් දෘෂ්ටියකින් නැත්තම් එක එක දෘෂ්ටිගතව නම් ඉන්නේ දෙන්න. එතකොට දෙන්න දෙපැත්තකට යන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දෙන්නෙක් මුණ ගැහෙනවා විවාහ වෙනවා. එක්කෙනෙක් කියනවා මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදිලා තියෙනවා. ඔන්න නෝනා කියනවා එක්ක මහත්තයා කියනවා නෑ නෑ ඒක වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදිච්ච කතාවක් ඒක බොරුවක් ඒක වැරදි විශ්වාසයක් කියලා කිව්වොත් නෑ එහෙම වෙන්නේ කොහොමද කියලා ඔන්න එතන ගැටුම්. දැන් ඔය වගේ දාර්ශනික ප්‍රශ්න ඇදගත්තාම මේ කවුද කියන එකත් අමතක වෙනවා. එහෙමයි.
අපේ හම්බුනේ දැන් සමහර පවුල්වල අපි දකිනවා සාමාන්‍යයෙන් දැන් බිරිඳ දේවාල ගානේ එහෙම නැත්නම් යාගහුවුන් පස්සේ දුවන සමාජයක් එහෙම නැත්නම් සාත්තර ওই දේවල් පිළිබඳව විශ්වාසය දැඩිව තබාගෙන ඔයහා ගමන් කරන පැතිකඩක ස්වාමියා ඊ타මත්ම ධාර්මිකව දාන ආදී සිල්කම්වල පින්කම්වල නිරත වෙනවා. නමුත් ඒ පවුල තුල තියෙන්නේ පින්කම්වලට තරඟයක් සහ එහෙම නැත්නම් තොවිල් පවිල් ඒ දේවල් වලට තරඟයක් ඒ දෙපාර්ශ්වය අතර තියෙන්නේ. ඒක තමයි. දැන් එතකොට මේ ප්‍රඥාව නැතිකම නිසා තමයි එහෙම වෙන්නේ. දෙවියෝ අපිට ජීවිතවලට ආශිර්වාදය ලබා ගන්න ක්‍රම තියෙනවා. දෙවියෝ කියලා කොට්ටාසයක් ලෝකේ නැහැ කියලා කියන්න බෑ. ඉන්නවා. හැබැයි දෙවියන් එක්ක අපි ගනුදෙනු කරන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. ප්‍රඥාවන්තයා කරන්නේ ඉන්නේ ස්වභාවයට කටයුතු කරන එකයි. හැබැයි ප්‍රඥාවක් නැති කෙනා එක එක විශ්වාස පස්සේ ගිහිල්ලා සමහර වෙලාවට විවාහ ජීවිත පවා අසාර්ථක කරගෙන තියෙනවා. එතනින්ම ඇති කියලා හිතන වෙලාවලුත් තියෙනවා සමහරක් අයට. ඉතින් ඒ නිසා මේ අර සාංශාරික බැඳීමකට බලපාන කාරණා තමයි ඔය. ඔය විදිහට දෙන්න මේ භවය තුල ගත කරන්න පුළුවන් නම් ඊළඟ භවෙත් ප්‍රාර්ථනා කරන්න පුළුවන් අපි දෙන්න මුණ ගැහේවා කියලා. ඒ මුණ ගැහේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් දෙන්නෙක් තමයි නකුල මාතා නකුල පිතා කියලා කියන්නේ. ඒ දෙන්නට බුදුහාමුදුරුවෝ උගන්වුවේ ඒකයි. ඒ නිසා වර්තමානයේ එහෙමයි නැතුවාම නෙවෙයි. එහෙමයි ඉන්නවා. දෙන්නම බොහෝම හොඳට පින්දහම් කරන අය ඉන්නවා. දෙන්නම හොඳ අවබෝධයකින් කටයුතු කරන අය ඉන්නවා. දෙන්නම ත්‍යාගවන්තව කටයුතු කරන අය ඉන්නවා. මේ විදියට මේ සීල සමසද්ධා සමජාග සම්පඥා සමසති කියන මේ ගුණාංගයන් දියුණු කරගෙන ජීවත් වෙන අය ඉන්නවා. නැතුවාම නෙවෙයි. හැබැයි ඔය අතර ඉන්නවා ඔය අඩුපාඩුකම් එක්ක ජීවත් වෙන අය. ඒක තමයි අඩුපාඩු. ඊළඟට තව දෙයක් කියන්න ඕන. දැන් මේ වර්තමානයේ තියෙනවා කාන්තා අයිතීන් දිනා ගැනීම පිණිස ඉදිරිපත් වෙන සංවිධාන. ඔන්න ඕවගෙන් ඈත් වෙන්න ඕන. ඕව තමයි දැඩි ලෙස විවාහ ජීවිතවලට පලිබෝධක. දැන් ඒ අය කියන්නේ කාන්තා ආධිපත්‍ය එතෙන්දී ලබා ගන්න. දැන් ඒ අය උපදෙස් දෙන්නෙම ඉන්න බැරි නම් අයින් වෙන්න. මෙයත් එක්ක ඉන්න බැරි නම් අයින් වෙන්න. තව ඕනනම් අනිත් පැත්තට වෙන ඒවත් මේ ඒ අය යෝජනා කරනවා. නේ? හැබැයි ඒ යෝජනා කරලා ඒ ජීවිතය අසාර්ථක වුණාට පස්සේ නම් ඒ අය පැත්ත පලාති නැහැ. හොයලා බලුවොත් එහෙම ඒ වගේ ඉන්නෙත් ඒ වගේ අයමයි. අර සමාජයේ කෙරෙහි හොඳට පෞල් ජීවිත ගත කරන අය කෙරෙහි ද්වේෂයෙන් අකමැත්තෙන් ඉන්න පිරිසක්. Tamanට නොලැබුණු දේ අන් අයටත් නොලැබේවා කියලා අකාරුණික ප්‍රාර්ථනාවක ඉන්න පිරිසක්. අන්න ඒ වගේ පරිස්සම් වෙන්න ඕන. ඒ පරිස්සම තියෙනවා නම් ඔන්න විවාහ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් තව එකක් කියන්න ඕනේ අර විසාකාවට තාත්තා දුන්න උපදෙස් ටික විවාහ වෙලා ආවට පස්සේ විවාහ ජීවිතයක් සාර්ථක කරගන්න. ඒකේ ගොඩාක් දේවල් නෙමෙයි. කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඇතුළත ගිනි පිටතට දෙන්න එපා. අද සමාජයේ කොච්චර යාළුවෝ වුණත් කොච්චර හිතවත් වුණත් ඒ දේවල් නුරුස්සන ස්වභාවයක් තියෙනවා. ඒ දේවල් වැරදි විදිහට ගන්න ස්වභාවයක් තියෙනවා. මේ తত্ত্বය ඊටාම භයානකයි. දෙදෙනා අතර තියෙන අඩුපාඩුකම් සමහර වෙලාවට නොහැකියාවන් මේවා පවා උපයෝගී කරගෙන ජීවිත හානි සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ විවාහ ජීවිත අසාර්ථක වෙනවා. මේවා එළියට ලබා දීම තුල ඒ විසාකාවගේ තාත්තා මොන තරම් කල්පනා කරලා තියෙනවද කියලා බලන්න. එතකොට ඒ කියන කාරණාව කොච්චරනම් වැදගත්ද? මේ තමන්ගේ පවුලේ තියෙන දේවල් විශ්වාසයි කියලා හිතලා
එළියේ ඉන්න නැත්නම් පරිබාහිර පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමත් එක්ක ඒ තුල ගොඩනැගෙන ප්‍රශ්නකාරී ස්වභාවය සමහර වෙලාවට විවාහ ජීවිත අසාර්ථක වෙන්නත් බලපාන. ඒ වගේම තමයි පිටත තියෙන ගිනි ඇතුළට ගේන්න එපා. මහත්තයා රස්සාව කරන තැන ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. අපි හිතමු මහත්තයා විදුහල්පති කෙනෙක් නම් විදුහල්පති භූමිකාවම නම් ගෙදරටත් ගේන්නේ. එතකොට බිරිඳත් එක්කෝ ඒ ස්ටාෆ් එකේම කෙනෙක් විදිහට තමයි පේන්නේ. එහෙම නැත්නම් ළමෙක් විදිහට පේන්නත් පුළුවන්. ඒ විදුහල්පති භූමිකාව විදුහල තුල පමණක් රඳවලා එළියට එනකොට පාරේ එනකොට සාමාන්‍ය පුද්ගලෙක් වෙන්න ඕනේ. එළියේදී මුණ ගැහෙන කෙනාට විදුහල්පති තමයි ඒ ගෞරවය තියෙනවා. හැබැයි එයාට ඊට වඩා සුහදශීලී කෙනෙක් වෙන්න ඕනේ. පන්සලේට ගියාම එයා දායකයෙක් වෙන්න ඕනේ. එයා ගෙදරට ආපුවාම ස්වාමියෙක් වෙන්න ඕනේ. එයා විදුහල්පති කෙනෙක් වෙලා නම් ගෙදරට එන්නේ බිරින්දෑවරු කැමති නෑ විදුහල්පතිවරුත් එක්ක ඉන්න. ඒ නිසා ගෙදරට එනකොට ඒ තමන් දරන වෘතිය අරගෙන නැති තරමට තමයි සාර්ථක වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම වුණොත් තමයි අර පෞල් ජීවිතය තුළ අවබෝධාත්මක ගත කිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා. අපි හිතමු හමුදා නිලධාරියෙක් කියලා. දැන් ඔය හමුදා නිලධාරීන්ගේ ජීවිතවල ඒක කාවැදිලානේ තියෙන්නේ. ජීවිතවලට ඒක කාවැදිලා තියෙන්නේ. එහෙම නොවුනොත් ඒ රාජකාරී කරන්න බෑ. ඒ නිසා නමුත් ඒ තුල උනත් අවබෝධයෙන් නම් කටයුතු කරන්නේ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීම නම් අපේක්ෂා කරන්නේ අර හමුදා නිලධාරියාම ගෙදර ඇවිල්ලා හරියන්නේ නැහැ. මේ හමුදා නිලධාරියා නෙවෙයි ඕනන්නේ ආදරණීය ස්වාමියෙක්. ආදරණීය තාත්තා කෙනෙක් තමයි එතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ කාරණාවත් ඊටාම වැදගත් වෙනවා මේ වර්තමාන සමාජයේ.